සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ දෙල්මෑල්ල පාර ඈගල්ඔය බුලත් සිංහල යන ලිපිනේ පදිංචි පින්වත් යූ.ඩී. සුමනාවතී මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස විසින්. ඒ පින්වතුන්ලා මේ ධර්මදානය සිද්ධ කරන්නේ 2020 මැයි මාසේ 27 වෙනිදා මිය පරලොව යන්ට යෙදුණු දෙල්මෑල්ල පාර ඈගල්ඔය බුලත් සිංහල ලිපිනේ පදිංචි එම්.ඩී. පියදාස පියාණන්ට, ආදරණීය පියාණන්ට, මීට වර්ෂයකට පෙර මිය ගියපු පියාණන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් තමයි අද මේ ධර්ම දාණය ඒ පින්වතුන්ලා විසින් සිදු කරනු ලබන්නේ. පින්වතුනේ, ප්‍රිය අයගෙන් වෙන් වී යන්නට වෙනවා කියන කාරණේ මේ සංසාර ගමනේ අපිට උරුම දෙයක්. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් දෙවි කෙනෙක් අහනවා, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, මේ සංසාර ගමනේ යන සත්වයා ස්වාමීනී කුමක් මතද පිහිටා සිටින්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා, දෙවිය, සංසාර ගමනේ යන සත්වයා පිහිටා සිටින්නේ දුක මතයි. දෙව්ලොව ගියත් පිහිටා සිටින්නේ දුක මත. බඹලොව ගියත් පිහිටා සිටින්නේ දුක මත. මනුස්ස ලෝකේ ආවත් පිහිටා සිටින්නේ දුක මත. මේ සංසාර ගමනේ කොහේ ගියත් පිහිටා සිටින්නේ දුක මත. ඒ දුක නම් කවරක්ද? ජාතිපි දුක්ඛා, ඉපදීම දුකය. ජරාපි දුක්ඛා, නාකිවීම දුකය. ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීම දුකය. මරණම්පි දුක්ඛං, මිය යන්ට සිදුවීම දුකය. අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය අමනාපදේ සමග එක්වෙන්ට සිදුවීම දුකය. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රිය වූ අයගෙන් වෙන්වන්ට සිදුවීම දුකය. යං පිච්ඡං නලබති තම්පි දුක්ඛං. අපි කැමති සැනසෙල්ලට, අපි කැමති සැපයට, අපි කැමති සතුටට, අපි කැමති වයසට යන්න නැත්තං, ලෙඩ වෙන්න නැත්තං, මරණයට පත් වෙන්න නැත්තං, අපි කැමති ප්‍රිය අයගෙන් වෙන් වෙලා යන්න සිද්ධ වෙන්නේ නැත්නම්, හැබැයි කැමති වුණාට නොලැබෙන්නේය. එයද දුකකි. මේ සාංසාරික ගමනේ යනතාක් දුක මත පිහිටා යන්න සිදු වෙනවා. සංසාර ගමනින් නිදහස් වූ කල්හි දුකෙන්ද නිදහස් වෙනවා. දුක මත පිහිටන මේ ගමනින් නිදහස් වෙන්න ලැබෙන්නේම ධර්මය අවබෝධ කරගත්ත දවසක. ඥානවන්තයෝ මේ ජීවිතයේ ස්වභාවය පින්වතුනේ හොඳට අවබෝධ කරගෙන හිටියා. නැනවතුන් ජීවිතය ගැන අවබෝධ කරගෙන ඒ අවබෝධයෙන් යුක්තව මේ ජීවිතය ගැන ලෝකයට දේශනා කළා. අද අපි අහන්නේ සාංසාරික ගමනේ අපේ මහබෝසතාණන් වහන්සේ මහා ඥානවන්තයෙක් විදිහට එනකොට ජීවිතය ගැන උන්වහන්සේ අවබෝධ කරගෙන තිබ්බ හැටි.
ඒක දේශනා කරන්න සිද්ධ වුණේ මෙන්න මෙහෙම සිදුවීමක් නිසා. ප්‍රිය විප්‍රයෝග දුකක්. ප්‍රිය කෙනෙක් අහිමිවීමේ දුකක් නිසා සම්බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩලින් මේ ධර්මය දේශනා කළා. සෙවැන්නුවර ජේතවනාරාමයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉද්දී ඒ සෙවැන්නුවරට ආසන්න තැනක හරි සතුටින් වාසය කරන පවුලක් තිබුණා. මේ පවුලේ තරුණ වයසේ ස්ත්‍රියක් පුරුෂයෙක් ඒ වගේම මේ දෙන්නාට චූටි පුතෙක් හිටියා. එතකොට මේ දෙමාපියෝ දෙන්න මේ හරීම ආදරෙයි තමන්ගේ මේ එකම එක චූටි පුතාට. මේ පුතා ලොකු මහත් වෙනවා බලාගෙන අම්මයි තාත්තයි දෙන්න ගොඩාක් සතුටු වුණා. සාමාන්‍යයෙන් තමන්ගේ පළමුවෙනි දරුවා ලැබුණාම ඒ දරු පෙටියා දෙස බලාගෙන මව්පියෝ ගොඩාක් ප්‍රීති වෙනවා. ඒ දරුවා මලක් මෝරනවා වගේ ටික ටික වැඩෙනකොට අම්මගේ තාත්තගේ හිත පිනා යනවා. ඉතින් මේ දෙන්නට තේරුණා. මේ දෙන්න ආදරින් බලාගෙන ඉන්නවා. තමන්ගේ දරු පෙටියා ආපදාවක් නැතුව කරදරයක් නැතුව ලොකු වෙනවා. මේ දෙන්න දරුවගේ අනාගතය ගැන හීන මවනවා. දරුවාගේ දියුණුව ගැන කටයුතු කරනවා. මෙහෙම කර කර ඉද්දී හදිසියේම වසංගත රෝගයක් ආවා. ඒ රෝගී තත්ත්වය මේ දරුවාට වැළඳුණා. වැළඳුණු රෝගයෙන් මේ දරු පැටියව බේරගන්න කාටවත් බැරුව ගියා. දෙමව්පියෝ දෙන්නගේ හදවත් මහා ශෝක ගින්නින් අවුලුවා තබා ඒ දරු පැටියා මිය පරලෝ යන්ට යෙදුණා. පින්වතුනි, අපිත් එක්ක ඉන්න අපි ආදරය කරන අපේ ඥාතීන්, අපේ හිතවතුන් මේ විදිහට තමයි මැරිලා යන්නේ. අපි කවුරුත් කැමති නෑ ඒ අය අපිව දාලා යනවට. ඒ නමුත් ලෝක ධර්මය මේ සාංසාරික ගමනේ දුක උරුම කරගත්ත ජීවිතයේ තියෙන ධර්මතාවේ අපි කොච්චර අකමැති වුණත් ප්‍රියාය අපිව දාලා යනවා. ප්‍රියාය අපිව දාලා යද්දී ජීවිතාර්ථය නොලැබූ කෙනාට උහුලගන්න බැරි තරම් බලවත් වේදනාවක් උපදිනවා. ඇතමෙකුට මේ වේදනාව විසින් තමන්ගේ සිහිය පවා විකල් කරලා දානවා. ඉතින් ඒ නිසා ජීවිතේ උරුම කරගෙන ඉන්නේම දුක නම් ඒ දුක උරුම කර ගැනීම නවත්තන්නත් විදිහක් නැත්තම් අපේ ජීවිතයේ යහපත කැමති අපි ජීවිතාර්ථය ලබන්නමයි. ජීවිතාර්ථය කියලා කිව්වේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නමයි මහන්සි ගන්න ඕන. දැන් අර අම්මා තාත්තා දෙන්නට එහෙම තේරුමක් තිබ්බේ නැහැ. ඒ දෙන්න උහුල ගන්න බැරි දුකකින් තමන්ගේ දරු පැටියා මිය පරලෝ යෑම හේතුවෙන් එක දිගට අඬනවා. යාළුවෝ මිත්‍රයෝ හිතවතුන් ඇවිල්ලා නොඒක ආකාරයේ සැනසිලි බස් කියනවා. ඒ හිත සනසන්න බැරුව ගියා. ඒ දෙන්නාම අඬනවා. වේලි වේලි අඬනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා හිමිදිරි පාන්දරම මහා කරුණා සමාපත්තියට සමවැදිලා මේ ලෝකයේ දිහා බලනවා. එසේ බලනකොට මහා කාරුණික බුදු නෙතට මේ දෙමව්පියෝ හසු වුණා. ඒ දෙදෙනා හසු වෙන්න හේතුව ඒ දෙන්නට පිනක් තිබුණා ධර්මය අවබෝධ කරගත හැකි. බුදුරජාණන් වහන්සේට මේ පින තියෙන කෙනාව පේනවනේ. භාග්‍යතුන් වහන්සේ මේ දෙදෙනාට පිහිට සැලසීම පිණිස ඒ දෙදෙනාගේ නිවසට වැඩම කළා. ඒ වැඩම කරාම ආසන පනවලා ඉතින් භාග්‍යතුන් වහන්සේ අසුනේ වැඩ ඉඳලා අර තරුණ තාත්තට කතා කරනවා. උපාසක, දරුවා නැතුව ගියපු ශෝකේ ඔබට තාමත් උහුලා ගන්න අමාරුයි නේද? එතකොට කියනවා අනේ ස්වාමීනි, ඉවසා ගන්නට බැරි තරම් බලවත් වේදනාවකින් ඉන්නේ. අයියෝ ස්වාමීනි, ඇයි මගේ සිඟිති පුතාටම මෙහෙම වුනේ? හැමෝම කියන එකක් නේ. ඇයි අපටම මෙහෙම වෙන්නේ? ඇයි අපේ ඥාතියාටම මෙහෙම වුනේ? දුකටපත් වෙන හැමෝම වගේ කියන වචනේ ඒ තාත්තත් කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා උපාසක, සිහිය උපද්ද ගන්නට බිඳෙන සුළු හැම දෙයක්ම බිඳී යනවා. නැසෙන සුළු හැම දෙයක්ම නැසී යනවා. උපාසක,
ඒක තනි පුද්ගලයෙකුට අයිති එකක් නොවේ. මේ ලෝකේ යන්තාක් සත්වයෝ උපදිනවද ඒ හැම දෙනාට උරුම දෙයි. එක ගෙදරකට අයිති එකක්, එක පවුලකට අයිති එකක්, එක ජාතියකට අයිති එකක්, එක රටකට අයිති එකක් නෙවෙයි. මේ එකට ඉන්න අය මෙරි මෙරි යනවා කියන එක හැම දෙනාට උරුමයි. මේ ලෝකේ යන්තාක් සත්වයෝ උපන්නාද, මේ ලෝකේ යම්තාක් සත්වයෝ හටගත්තාද ඒ හැම සත්වයෙක්ම මරණය උරුම කරගෙන ඉන්නවා. ඒ මරණය උරුම කරගත්තු සත්වයෝ ටික එකට ඉද්දී ප්‍රිය බන්ධන හටගන්නවා. අපි ඔක්කොම පින්වතුනි මරණය උරුම කරගත්ත අය. මරණය උරුම කරගත්ත අපි ප්‍රිය බැඳීම් වලින් බැඳී යනවා. දරුවෝ දෙමව්පියෝ විදිහට බැඳෙනවා. ඥාතීන් ඥාතීන් විදිහට බැඳෙනවා. මිත්‍රයින් මිත්‍රීන් විදිහට බැඳෙනවා. ආදරයෙන් ස්නේහයෙන් බැඳෙනවා. නොඑක් විදිහට. හැබැයි හැමෝම මරණය උරුම කරගෙන. මරණය උරුම කරගත්ත අය එකට බැඳී ඉන්නකොට එක එක්කෙනා තමා උරුම කරගත්ත මරණයට ගොදුරු වෙනවා. ගොදුරු වී යද්දී ජීවිත වෙලා ඉන්න අයට උහුල ගන්න බැරුව යනවා. මේක නෙවෙයිද කතාව? මේක නෙවෙයිද මේ ලෝකේ තියෙන සම්පූර්ණ කතාව? මේක තමයි ලෝකේ පුරාම සිද්ධ වෙන්නේ. මොන රටේ මොන කොදෙව්වක මොන ජාතියක උපන්නත් හැම දෙනා උරුම කරගෙන ඉන්නේ මේ ස්වභාවය. අපි එක්කෙනෙක් පින්වතුනේ මරණය උරුම කරගත්තු අය. අපි ගත කරන හැම නිමේෂයකින්ම අපි අපේ මරණය කරා ඇදෙමින් ඉන්නවා. හැබැයි අපි අපේ මරණය කරා ඇදෙමින් ඉදිද්දීම අපිට නොයෙක් බන්ධන හට ගන්නවා. ඒ බැඳීම් අතරේ යන්තාක් බැඳීම් හට ගන්නවාද? ඒ බැඳීම් හටගන්නේත් මැරෙන උදවිය ගැනයි. ඒ අය මරණය උරුම කරගද්දී අපි ජීවත් වෙලා හිටියොත් අපිට උහුල ගන්න බැරුව යනවා. එතනදී තමයි ප්‍රිය විප්‍රයෝග දුක්ඛය හටගන්නේ. බුදුරජාණන් වහන්සේ මේ උපාසකයාට කාරණේ පහදලා කියනවා. ඉස්සර කාලේ හිටිය නුවණැත්තෝ නම් උපාසකය තමන්ගේ ප්‍රිය පුත්‍රයා මිය ගියපු අවස්ථාවෙත් නැසෙන දේවල් කොහොමත් නැසෙනවනේ කියලා හිතලා ශෝක නොකර හිටියා. එතකොට අර උපාසක ධර්මයට අවධානය යොමු කළා බුදුරජාණන් වහන්සේගේ වචනෙට. ඒ උපාසක කියනවා අනේ ස්වාමීනි, තමුන්නේ එකම ප්‍රිය දරුවාත් මිය පරලෝ ගියපු වෙලාවේ ශෝක නොකර නොවැළපී නොහඬා හිටපු ඒ මහා නුවණැත්තන්ගේ කතාව අපිට කියා දෙන්නකෝ. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ධර්මයේ වදාලා තමන්ගේ ප්‍රිය පුත්‍රයා මියගිය වෙලාවෙත් ශෝක නොකර හිටපු නැනවතුන්ගේ කතාව. ඒක කුණේ කොහොමද? ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රාජ්‍ය කරනවා. ওই කාලේ අපේ මහා බෝධිසත්වයෝ බරණැස ද්වාරගාම කියන ගමේ ඉපදිලා හිටියා. බ්‍රාහ්මණ පවුලක්. නිසි කල වයසේදී මහා බෝධිසත්වයෝ විවාහ වුණා. විවාහ වුණාට පස්සේ බෝධිසත්වයන්ට දරුවෝ දෙන්නෙක් ලැබුණා. පුතෙකුයි දුවෙකුයි. එතකොට දැන් මේ මහා බෝධිසත්වයන්ගේ පවුල කොහොමද තියෙන්නේ? මහා බෝධිසත්ව බ්‍රාහ්මණතුමා, බ්‍රාහ්මණතුමාගේ ආදරණීය බිරිඳ, ආදරණීය පුතා, ආදරණීය දුවනිය, ඊට පස්සේ පුතාට සුදුසු කල වයසේදී තවත් ගෙදරකින් ලේලියක්ව කැන්දාගෙන ආවා. ඒ ලේලි ඊළඟට මේ ගෙදර කටයුතු හොයලා බලන ප්‍රිය දාසියක් හිටියා. දාසි. මේ පිරිස දැන් එකට ජීවත් වෙනවා. මහා බෝසතාණන් වහන්සේ ජීවිතය ගැන ලොකු වැටහීමකින් හිටපු කෙනෙක්. බෝධිසත්වයෝ නිතරම නිවැසියන්ට අවවාද කළා. මොකද්ද කරපු අවවාදේ? අපි කවුරුත් තියෙන හැටියට නිතර දන් දෙන්න ඕන. තියෙන හැටියට දන් දීදී හොඳට සිල්වත් වෙන්න ඕන. උපෝසත සමාදන් වෙන්නත් ඕන. ඒ මොකද හේතුව අපි කොයි වෙලේ මැරිලා යයිද දන්නේ.
මේ ජීවිතය ගත කරනකොට මරණය කියන එක කලින් කියලා එන්නේ. කොයි වෙලේ වුණත් අපි මේ ඉද්දි එකට මැරිලා යන්න පුළුවන්. ඒ නිසා තම තමන්ගේ වැඩේ තම තමන් කරගන්න ඕන. තම තමන්ගේ වැඩේ තම තමන් පෞද්ගලිකව කරගන්න ඕන. දානෙ දීලා යහපතේ හැසිරিলা සීල් රැකලා මේ යහපත තමන් එකතු කරගන්න දක්ෂ වෙන්න ඕන. මෙහෙම කියලා බෝසතාණන් වහන්සේ ගෙදර අයට නිතර අවවාද අනුශාසනා කරනවා. ඉතින් ගෙදර අයත් බෝසතාණන් වහන්සේගේ අවවාදයට අනුවම ජීවිතය ගත කළා. ඉතින් කාලෙ ඔහොම ගත වෙද්දි පින්වතුනේ දවසක් අපේ මහබෝසතාණන් වහන්සේ තමන්ගේ එකම ආදර පුත්‍රයාත් එක්ක කුඹරට යනවා. කුඹරට ගිහිල්ලා ඒ කුඹරේ මේ අලුතින් වැඩ කටයුතු පටන් ගැනීම පිණිස කුඹුරේ අර තියෙන දර ආදී කොළරොඩු දවන කටයුත්ත සිදු කළා. එතකොට මේ මහා දවාලේ තියෙන කොළරොඩු ආදී එකතු කරලා දඬු එකතු කරලා ගිනි දැල්ලුවා. ඒ ගිනි දැල්වනකොට බින් හුඹහක් තිබුණා. මේ බින් හුඹහේ සමීපයට වෙන්න එක ගිනි ගොඩක් ගැහුවේ. දැන් සැරට දවාලේ ගින්න ඇවිලෙනවා. ගින්න ඇවිලෙද්දී ඒ ගිනි සැර අර බින් හුඹහේ ඉන්න නාගයාට දැනුණා. මේ නාගයාට ඇස් අරගන්න බැරි තරම් හරි රස්නේ. නාගයාට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා මේ නයා තමන්ගේ හුඹහෙන් එළියට එනවා. එළියට එනකොට මේ අසලට වෙන්න හිටියේ බෝසතාණන් වහන්සේගේ එකම ආදර ප්‍රිය පුත්‍රයා. දැක්ක ගමන් කිපුණා මේ නාගයා. මේකා තමයි මට මේ පහසුවෙන් ඉන්න බැරි වෙන්න මේ මහ දවාලේ ගිනි ගැහුවේ කියලා මේ නාගයා මේ විස දල වලින් දෂ්ට කළා. බොහෝම විසගොහර සර්පෙක් ඒ මොහොතේම අර බෝසතාණන් වහන්සේගේ එකම ආදර පුතා වැටුණා. බෝසතාණන් වහන්සේ ළඟට ගිහින් බලනවා. ළඟට ගිහින් බලද්දීත් ඒ ප්‍රිය පුත්‍රයා නයි විසට මිය පරලෝ ගිහිල්ලා. බෝසතාණන් වහන්සේ කලබල වුණේ නෑ. සාමාන්‍ය එකම ආදර පුතා එහෙම මැරිලා වැටෙද්දී සාමාන්‍ය තාත්තා කෙනෙකුට නම් ලොකු කලබලයක් එනවා. බෝසතාණන් වහන්සේ කලබල වුණේ. පුත්‍රයාගේ ශරීරය ඔසවලා ඒ ශරීරය සිහිල් හෙවන තියෙන ගහක් යටින් තිබ්බා. තියලා බෝසතාණන් වහන්සේ සාමාන්‍ය විදිහට කටයුතු කරනවා. මේ කුඹුර ළඟින් ওই වෙලාවේ ගම පැත්තට යන මිනිස්සෙක් කුඹුර ළඟින් පාරේ යනවා. බෝසතාණන් වහන්සේ කතා කළා. කතා කරලා ඇහුවා පුත්‍රය ඔහෙට පුළුවන් ද අපේ ගෙදරට පොඩ්ඩක් ගොඩ වෙලා පයින්ඩයක් කියන්න. ඉතින් ඒ පාරේ යමින් හිටපු මිනිස්සයා කිව්වා හොඳයි කියලා. එහෙනම් කියන්න කිව්වා අද හාමිනේට කුඹුරට ආහාර අරගෙන එනකොට දෙන්නෙකුට කෑම ගේන්න ඕනේ. එක්කෙනෙකුට කෑම ගෙනපුවාම ඇති. වෙනදා වගේ නෙවෙයි අද හොඳට පිළිවෙලකට සුදු පිරුවටයක් ඇඳගෙන මල් ආදියත් අරගෙන එක්කෙනෙකුට කන්ට ආහාරات අරගෙන පවුලේ හැමෝටම එන්න කියන්න. මං එහෙම කිව්වා කියලා පණිවිඩය කියන්න කිව්වා. එතකොට මේ මිනිස්සයා බෝසතාණන් වහන්සේගේ නිවසට ගිහිල්ලා ඒ බ්‍රාහ්මණතුමියට මේ වචන කියනවා. කියනකොටම බ්‍රාහ්මණතුමිය තේරුම් ගත්ත කියනවා. එක්කෙනෙකුට කෑම ගේන්න නම් එක්කෙනෙක් නැති වෙලා. දෙන්නෙකුට කෑම ඕනේ නැහැ කියලා කියන්නේ එක්කෙනෙක් නැති වෙලා. එතකොට අර තරුණයාගෙන් අහනවා නුඹට ඔය පණිවිඩේ කියන්න කියලා කිව්වේ කවුද? කිව්වා බ්‍රාහ්මණතුමා කිව්වේ. එතකොට බැමිණි තේරුම් ගත්තා එහෙනම් මගේ එකම ආදර ප්‍රිය පුත්‍රයා තමයි මිය ගිහින් තියෙන්නේ. අපි කවුරුත් මැරෙනවා කියන හිත ආවා කියන ওই වෙලාවේ. අම්මා වුණත් ඇඬුවේ නෑ. හැබැයි කියපු විදිහටම කටයුතු කළා. එක්කෙනෙකුට සෑහෙන්න බත් මුලකුත් අරගෙන හොඳ පිළිවෙලටකට ඇඳගෙන මේ බැමිණියත් දියණියත් ලේලියත් දාසියත් මේ සියලු දෙනා ගියා අර කුඹුරට. ගිහිල්ලා
සියලු දෙනාම එකතු වෙලා මේ තමන්ගේ පුත්‍රයා වෙනුවෙන් කෙරෙන්න ඕන අවසන් කටයුතු ටික දැන් සිද්ධ කරනවා. හොඳට දරගොඩක් ගසලා ඒ දරගොඩ උඩ මේ තමන්ගේ මියගියපු පුත්‍රයාගේ දේහය තැන්පත් කරලා දැන් දේහයට ගිනි දවන්ට සූදානම්. ඒ ගිනි දවන්ට සූදානම් වෙනකොට මේවා පින්වතුනි ලෝකේ ආශ්චර්ය දේවල්නේ. මේ වගේ එකක් ඔබ ආසාවක් තිබෙනවද? මේ බෝසතාණන් වහන්සේගේ ජීවිතේ විනා තමන් ආදරය කරන අය මිය පරලෝ ගියාම ඇහැකින් කඳුලක් වැටුන්නේ නැහැ කියන එක සම්බුද්ධ ශාසනය විතරයි. තමන් ආදරය කරන කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ ඇහැකින් කඳුලක් නොවැටුණා නම් ඒ ජීවිතාර්ථය බුද්ධ ශාසනය විතරයි. එතකොට මේ බෝසතාණන් වහන්සේගේත් බෝසතාණන් වහන්සේගේ පවුලේ අයගේත් මේ තිබුණු ජීවිතාර්ථය ජීවිත අවබෝධය සක්දිවිදුගේ පඬුපුල් අස්නේ කම්පා කළා. සක්දිවිදු පඬුපුල් අස්නේ කම්පා වෙනකොට මේ මනුස්ස ලෝකයේ දිහා දැස් හෙලා බලනවා. මොකද්ද මේ සංසිද්ධිය? බලද්දී දැක්කා හරි ආශ්චර්යයක් සිද්ධ වෙන්න යනවා. මේ අයගේ මේ අභ්‍යන්තර ගුණය බාහිරයට ප්‍රකට කරවන්න ඕන කියලා සක්දිවිදු මෙතෙන්ට එන්නේ. සක්දිවිදු සාමාන්‍ය මිනිසෙකුගේ වේශයක් මවාගෙන මෙතෙන්ට එනවා. ඇවිල්ලා සක්දිවිදු අහනවා බ්‍රාහ්මණ ඔබ ඔය මොකද්ද කරන්න ලැහැත්ති වෙන්නේ? මේ දර ගොඩක් එකතු කරගෙන පවුලේ හැමෝම එකතු වෙලා මේ කුමක් කරන්නද සූදානම? එතකොට බ්‍රාහ්මණතුමා බෝසත් බ්‍රාහ්මණතුමා කියනවා අපි මේ එක්තරා මිනිස්සෙක්ව ආදාහනය කරන්නට සූදානම් වෙනවා. එතකොට අර මනුස්ස වේශකින් ආපු සක්දිවිදු කියනවා නෑ වෙන්න බෑ. ඔහෙලා මිනිස්සෙක් ආදාහනය කරනවා වෙන්න බෑ මෙහෙම. මෙතන කිසිම අවමංගල්‍ය ස්වභාවයක් පේන්නේ නෑ. කවුරුත් අඬන්නේ දොඩන්නේ නෑ. ඔහෙලා මට හිතෙන්නේ ආහාරයට ගැනීම පිණිස මුවෙක් වගේ සතෙක්ව පුච්චන්න ලැහැත්ති වගේ. ඔහෙලා මං කොටහක් ඉල්ලයි කියලාද මේ මට බොරු කියන්නේ කිව්වා. එතකොට කියනවා නෑ පින්වත අපි මිනිස්සෙක්ව ආදාහනය කරනවා. එතකොට මේ විදිහට මිනිස්සෙක්ව ආදාහනය කරන්නට කිසි අවමංගල්‍ය උත්සවයක් ඇඬිල්ලක් දෙඩිල්ලක් නැතුව මේ විදිහට මිනිස්සෙක්ව ආදාහනය කරන්න පුච්චන්න සූදානම් වෙන්නේ වෛරක්කාරයෙක්වත්ද? එතකොට කියනවා නෑ බ්‍රාහ්මණ එහෙම නොවේ. අපි මේ අපේම ආදර ඥාතිය මගේ ප්‍රිය පුත්‍රයා ආදාහනය කරන්න සූදානම. එතකොට මේ මනුස්ස වේසින් ආපු සක්දිවිදු කියනවා එහෙනම් එකත් එකටම පුත්‍රයා ඔහෙලාගේ පවුලට වරද්දක් කරපු මහා කරදරයක් වෙලා හිටපු කෙනෙක් වෙන්න ඇති. ඒකනේ මේ කිසි කෙනෙක්ගේ ඇස්වල කඳුලක් නැත්තේ. එතකොට කියනවා නෑ බමුණ එහෙම නොවේ. මේ අපගේ ආදර පුත්‍රයා. මොහුගෙන් කිසි වැරද්දක් වෙලා නෑ. එතකොට සක්දිවිදු අහනවා එසේනම් කුමක් හේයින් කවර කරුණක් සිත්හි දරාගෙන තමන්ගේ ප්‍රිය පුත්‍රයා මිය පරලෝ ගියපු මොහොතේ ඔබ ශෝක නොකරන්නේද? අන්න වදාළ ලස්සන ගාථාවෙන් අර්ථේ උරගෝව තචං ජින්නං හිත්වා ගච්ඡති සන්තනුං එවං ශරීරේ නිභෝගේ පීති කාල කතේ සති. සර්පයන් දිරු තමන්ගේ හැවය හැර දමා ඒ දෙස යලි නොබලාමයි යන්නේ. ඒ ලෙසින්ම මේ ලෝකේ අනිත් උදවියත් සිය සිරුරු හැර දමා කවදා නමුත් මැරෙන්නේ. මැරුණු විටදි හැමෝම සිය සිරුර මෙහි දමා කම්පල අනුව හැදෙන ලොවකට යන්නේ. හරියට මගේ පුත්‍රයාගේ මරණය ගැන මට හිතෙන්නේ සර්පෙක් හැව අත්හැරලා ගියා වගේ.
සර්පෙක් හැව අත්හැරලා ගියාට පස්සේ ආයේ හැවට රිංගන්නේ. අපේක්ෂා රහිතව හැව දාලා යන්න යනවා. ඒ වගේ මගේ ප්‍රිය පුත්‍රයාත් තමන් කරගත්ත කර්මවලට අනුරූපව කර්මානුරූපව එයාගේ ගමන ගියා. එයා අරගෙන ඇවිල්ලා තිබුණු ආයශ ප්‍රමාණ ඉවරුණාම එයා යන්න ගියා. ඉතින් එයා ගියාට පස්සේ ඩයිහමානෝන ජානාති ඥාතිනං පරිදේවිතං තස්මා ඒතං නරෝදාමි ගතෝසෝ තස්සා යාගති. ගින්නේ දැවෙන්නේ සිත නැති දරකඩක් බඳු කුණු වී යන සිරුරක් පමණයි. මෙය වටකොට නෑයෝ වැළපුණත් කොපමණ මලකඳ නෑ කිසිවක් දන්නේ. එනිසයි මං ශෝක නොකොට ඉන්නේ. එයා ඊළඟ උපත වෙත ගියා. මගේ පුත්‍රයා මිය පරලෝ ගියා. දැන් තියෙන්නේ මෘත ශරීරේ. මේ මෘත ශරීරයේ ඉස්සරහා මහහඬින් බෙරිහන් දීලා ඇඬුවත් මලකඳට තේරෙන්නේ නැහැ. ගින්නෙන් දැවෙන මලකඳ ඒ මුකුත් දන්නේ. ඉතින් මම මොන අර්ථයක් සලකාගෙන දඬන්නේ? බලන්න ජීවිතය ගැන තියෙන වැටහීම. පින්වතුනි, අපිට පුළුවන් නම් අපේ ජීවිත කතාව ඇතුලේ ශෝක නොකරන, සංතාපයට පත් වෙන්නේ නැති, ජීවිතේට එන අරුබුද ඉස්සරහා කඩා වැටෙන්නේ නැති හිතක් හදාගන්න. ඒක සැනසෙල්ලක් නොවේද? ඒක මහා සැනසෙල්ලක්. හැබැයි ඒ සැනසෙල්ල කාටවත් පේන්න බලෙන් දත් මිටිකාගෙන කරන එකක් නෙමෙයි. මම නම් මගේ ඥාතින් මිය ගියාට පස්සේ අඬන්නේ කියලා මේ බලෙන් දුක තද කරගෙන එහෙම ඉදිල්ලක් නෙවෙයි මේ. අවබෝධයක් නිසා, වැටහීමක් නිසා, ජීවිතය ගැන තියෙන දැනුමක් නිසා ඇහැට කඳුලක් නොෙන්නේය. ආන්න එහෙම එකක්. එහෙමයි ජීවිතේ හදාගන්න ඕනේ. ඉතින් බ්‍රාහ්මණතුමා ওই කතාව කිව්වහම ඒ මනුස්ස වේසින් ආපු සක්දිවිඳු බ්‍රාහ්මණතුමිය දෙසට හැරුණා. හැරිලා කියනවා, මෑණියනි, මේ බ්‍රාහ්මණතුමා කිව්ව කතාව මට පිළිගන්න පුළුවන්. පුරුෂයෝ කියන්නේ දැඩි හිතක් තියෙන අය, හිත ශක්තිමත්. ඒ වුණාට ඔබ ස්ත්‍රියක්. මේ මිය පරලෝ ගියපු කෙනා ඔබේ කවුද? කිව්වා, පින්වත, මේ මියගියේ මං මගේ කුසින් වැදූ මගේ ආදර පුතා. මෑණියනි, හරි පුදුමයිනේ. අම්මා කෙනෙකුගේ ස්නේහයට දරුවෙක් වෙන් වී යාම කොච්චර තදට දැනෙන්න ඕනද? ඒත් ඔබතුමියගේ ඇසේ දැන් කඳුලක් නෑ. ඔබතුමිය ඇඬූ බවක් පේන්නෙත් නෑ. ඔබතුමිය කොහොමද මෙසේ නොඅඬා සිටින්නේ? තමන්ම පෝෂණය කරපු, තමන්ම උස්මහත් කරපු තමන්ගේ ආදර පුතා මිය පරලෝ ගියා දැක්කාම. එතකොට බ්‍රාහ්මණතුමිය මෙහෙම කියනවා, අනවහිතෝ තතෝ ආග නානුඤ්ඤතෝ ඉතෝ ගතෝ යථාගතෝ තථාගතෝ කාතත්ත පරිදේවනා. වෙන ලොවක ඉඳන් මගේ කුසට මේ පුතු ආවේ මාන් හඳුනාගෙන ඉන්ට කීවේ නෑ. කොහේ හරි ලෝකෙක ඉඳලා මගේ පුතා විදිහට යා මෙහෙට ආවා. නමුත් මං එයාව ඒ ලෝකෙන් අඳුනාගෙන පුතේ මෙහෙට එන්ට කියලා ඇරයුම් කරලා යාවේ නෑ. වේල පහින් කිසිම දැනුම් දීමක් නොකොට ගියානේ පුතු මෙලොවින් යන්ට. අද උදේ මේ හේනට මේ කුඹුරට එනකොට මගේ පුතා කිව්වේ නෑ අම්මේ මං මේ ලෝකේ දාලා යනවා කියලා. එයා මට දැනුම් දීමකින් තොරවම ආවා. මට දැනුම් දීමකින් තොරවම ගියා. එයා මෙලොව ආවේ අපටත් නොකියාමයි. අත්හැර ගියෙත් මෙලොව ඒ අයුරින්මයි. සංසාරයේ ගමන තියෙන්නේ මෙලෙසින් නම් මේ ගැන මං ඇයිද හඬන්නේ? සංසාරයේ ගමන තියෙන්නේ මේ පිළිවෙලට නම් ඉතින් ඇයි මං අඬන්නේ? මේ ලෝකේ උපදින හැම දරුවෝම අම්මාගෙන් වෙන් වෙලා යනවා නම් මං විතරක් ඇයි අඬන්නේ? මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ම පුත්‍ර වියෝව උහුලාගත යුතු නම්,
පුත්‍ර වියෝව කියන එකට ගොදුරු වෙනවා නම් මං විතරක් මොන විශේෂයක් උදෙසා දඬන්නේ? ඇයි එහෙම උත්තර දුන්නා? සක්දිවිඳු සතුටු වුණා. ඇය නොඅඩා ඉන්න කාරණේට ඒක බොහොම අර්ථවත් එකක්. ඒ අම්මත් කියනවා ගින්නෙන් දැවෙන මේ මලසිරුර මගේ ඇඬුම ගැන දන්නේ. මං ඇඬුවා කියලා ඇති ඵලෙ මොකද්ද? එතකොට සක්දිවිඳු ඊළඟ කෙනා කරා යොමු වෙනවා. ඊළඟ කෙනා කවුද? මේ මිය පරලෝ ගියපු කෙනාගේ ආදරණීය සහෝදරිය. ඇය බොහොම මේ තරුණ වයසේ ගෑනු ළමයෙක්. ඇය සමීපයට හැරිලා සක්දිවිඳු කියනවා මේ මිය පරලෝ ගියපු කෙනා ඔබේ කවුද? කියනවා පින්වත මේ මිය පරලෝ ගියේ මගේ ආදරණීය සහෝදරයා. ඉතින් ඔබ නොහඬන්නේ? ඔබට දුකක් නැද්ද ඔබේ සහෝදරයා මිය පරලෝ ගියා කියන කාරණේදී? ඔබත් එකට කෙලිසෙල්ලම් කරපු, ඔබට ආරක්ෂාව සපයපු ඔබේම සහෝදරයා මිය පරලෝ ගියා කියන කාරණේ ගැන ඔබට දුකක් නැතිද? එතකොට කියනවා ඇය මේන්න මේ විදිහට සචේ රෝදේ කිසා අස්සං තත්තමේකින් පලං සියා ඥාති මිත්ත සුහජ්ජානං බිහියොනෝ අරති සියා. මා කොතරම් හඬා වැළපුණත් එය අසන්ට අයියා මෙහි නැත්තේ. මං කෑ ගහලා ඇඬුවත් ඒ ඇඬුම අසන්ට මගේ අයියා දැන් මෙතන නැහැ. හඬමින් සිටියොත් මාහට මේකයි වෙන්නේ. කෙට්ටු වෙලා දුර්වල වේවි. හැඬුවා කියා මාහට කිසිසෙතක් නොවන්නේ වෙහෙසක් විතරයි එහි ඇත්තේ. යාළු මිතුරු හිතවත් අය මාහට ඉන්න දුර්වල මට කැමති නොවේවි. ඥාතින් හිත මිත්‍රයන්ට දුකක් උරුම වෙයි. ඒ අය හරි කනගාටු වෙයි. අනේ කොහොමද මෙයාගේ හිත හදන්නේ කියලා. ඒ ඇරෙන්ට ආදරය කරන කෙනා මිය පරලෝ ගියාට පස්සේ යා වෙනුවෙන් කෑ ගහලා ඇඬුවත් ඒ කෙනා දන්නේ නැහැ. ඒ නිසා මං අඬන්නේ. මං වැළපුණා කියලා ඒකේ කිසි පළක් නැහැ. පින්වතුනි මේ කාරණා හොඳට හිතට අරගන්න. මොකද මේ ජීවිත කතන්දරේ අපිට ඉස්සරහට යන්න මේ සත්‍යයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සත්‍ය කියලා කියන්නේ පින්වතුනි හැම කල්හි ලෝකේ මුහුණ දෙන්න සිද්ධ වෙන දේ. මගහැර යා නොහැකි දේ. සත්‍ය කියන එක මගහැරලා යන්න බෑ. සත්‍ය කියන එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. මේ ලෝකේ බොරු දේවල් තමයි මගහැර බේරෙන්න පුළුවන්. බොරුව තවත් බොරුවකින් වහන්න පුළුවන්. බොරුව නොඑක් ස්වරූපෙන් පවත්වන්න පුළුවන්. නමුත් ඇත්ත කියන එකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. අපි ඇත්තට අකමැති වුණත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ඇත්තට කැමති වුණත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ඇත්ත නම් කුමක්ද? නාකි වීම යනු සත්‍ය මුහුණ දෙන්න වෙනවාමයි. අපි ආදරය කරන අයගේ නාකි වීමටත් අපිට මුහුණ දෙන්න සිදු වේ. අපේම නාකි වීමටත් අපිට මුහුණ දෙන්න සිදු වේ. ලෙඩවීම යනු සත්‍ය අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. මරණය යනු සත්‍ය වෙන්න තියෙන දේ. ඒක ඒකාන්ත කොට සිද්ධ වෙනවාමයි. අපි ප්‍රිය කරන අය, අපි ආදරය කරන අය, අපේ ලෝකෙ සුන්දර කරපු අය, අපේ හිතවලට සතුට එකතු කරපු අය හැම දෙනා වෙන් වෙනවාමයි. ඒක මේ ලෝකෙ සත්‍යය. ඇත්ත. ඒකට අපි හැම දෙනාට කැමැත්තෙන් හෝ වේවා අකමැත්තෙන් හෝ වේවා මුහුණ දෙන්න වෙනවා. මේ කාරණා මතක තියාගන්න. එතකොට මේ කරුණු හයියක් වෙයි. ඒවට මුහුණ දෙන්න. හේතුව මේ සියල්ල නැනවතුන්ගේ ඥානීන් දුටු කරුණු. මේ ජීවිතයට මුහුණ දීපු නැනවතුන් ජීවිතයට ශක්තිමත්ව මුහුණ දුන්නේ ජීවිතය ගැන මේ වගේ අර්ථයක් දැනගෙන. ආන්නේ නිසා. එතකොට
ඇයත් කියනවා ගින්නේ දැවෙන්නේ සිත නැති දරකඩක් බඳු කුණු වී යන සිරුරක් පමණයි. මේ ශරීරය තියාගත්තොත් එහෙම සිද්ධ වෙන්නේ සහෝදරයා ගෙදර හිටියා වගේ තියාගන්න පුළුවන් කමක් නැහැ. මේක මොහොතක් පාසා කුණු වෙවි යනවා. ඒ කුණු වී යන සිරුර තමයි මේ ගින්නේ දැවෙන්නේ. ඉතින් මේ ගින්නේ දැවෙන සිරුරට අපි කොච්චර වට වෙලා වැළපුණත් අපේ වැළපීම දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසයි මං ශෝක නොකර ඉවසන්නේ. එයා ඉතින් ඊළඟ උපත වෙත ගියා කිව්වා. සක්දෙවිඳු ඊළඟ කෙනාට හැරෙනවා. දැන් ඊළඟට කවුද ඉන්නේ පින්වතුනේ? මේ පවුලේ මේ මිය පරලෝ ගියපු පුරුෂයාගේ ආදර බිරිඳ ඉන්නවා. ඇය දෙස හැරිලා මේ මනුස්ස වෙසින් ඉන්න සක්දිවිඳු අහනවා. ඔබ කවුද? මේ මිය පරලෝ ගියපු කෙනා ඔබේ කවරෙක්ද? ඒකට කියනවා පින්වත මේ මිය ගියේ මගේ ආදර ස්වාමි පුරුෂයා. එහෙනම් ඔබ නම් මේ ශෝක නොකරනව ඇත්තේ. ඔබේ ඇස්වල කිසි කඳුලක් නැත්තේ. ස්වාමී පුරුෂයා ඔබට හරි මේ කර්කස විදිහට කටුක විදිහට සලකන්ට ඇති. ඔබ ස්වාමි පුරුෂයාගෙන් සතුටු වෙච්ච කෙනෙක් නොවේ වගේ. එතකොට ඇය කියනවා නැහැ. මගේ ස්වාමි පුරුෂයා ඊටාම ස්නේහයෙන් ඊටාම සෙනෙහසින් අපි අපේ යුග ජීවිතය ගත කළේ. ඔහු හොඳ ස්වාමි පුරුෂයෙක් කිව්වා. එසේනම් ඔබ මොකද ශෝක නොකරන්නේ? ඔබ ආදරය කරපු ඔබ සිහින ගොඩාක් මවාගෙන හිටපු ඔබේ ලෝකේ ඔබේ ස්වාමි පුරුෂයා දැන් ඔබව හදිසියෙම හැර ගිහිල්ලා. ඔබට දුකක් නැද්ද? එයා උත්තර දෙනවා. යථාපි දාරකෝ චන්දං ගච්ඡන්ත මනුරෝදති එවං සම්පදමේ වේතං යෝපේත මනුසෝචති. මව්තුරුලට වී එළියේ හිඳගෙන සිටි පුතු බැස යන සඳ ඉල්ලා කොයිතරම් වැළපුණත් සඳ බැස යනවාමයි නෑ නවතින්නේ. දරුවට නම් නාඩා සිටින්ට වෙනවා. කොතරම් ආලය කෙරුවත් මං සැමියාට දැන් ඒ සඳ මගේ ලොවින් ඈත බැස ගියා. මිය ගිය සැමියා ඉල්ලා කොයිතරම් වැළපුණත් ඒ සඳ මට ආයෙත් නෑ නැගෙන්නේ. බලන්න එහි අර්ථය. අපි එකට ජීවත් වෙනකොට පින්වතුනි අපේ ලෝකයේ නොඑක් පැතිකඩවල් වලින් එළිය කරන්න අපට ඥාතීන් හිත මිත්‍රයෝ අපිට එකතු වෙනවා. අම්මා තාත්තා කිව්වොත් අපේ ජීවිතේ එළිය කරනවා. මව්පියෝ. එතකොට දරුවෝ මව්පියන්ට බැඳෙනවා. දරුවෝ කියලා කියන්නේ අම්මලාගේ ලෝකය තාත්තලාගේ ලෝකය ලස්සන කරනවා. දරුවෝ දිහා බල බල අම්මයි තාත්තයි දෙන සතුට වෙනවා. තරුණ වයස වලට එනකොට පෙම්වතියෝ පෙම්වතුන් එකතු වෙනවා. එතකොට පෙම්වතියගේ ලෝකේ සුන්දර කරන්නේ පෙම්වතා. පෙම්වතාගේ ලෝකේ සුන්දර කරන්නේ පෙම්වතිය. ස්වාමි භාර්යාව විදිහට එකට බැඳුනහම ඒ දෙදෙනා එසේ දෙදෙනාගේ ජීවිත සුන්දර කරගන්නවා. ස්වාමියා බිරිඳගෙන් සතුට වෙනවා. බිරිඳ ස්වාමියාගෙන් සතුට වෙනවා. යාළුවෝ යාළුවන්ගෙන් සතුට වෙනවා. ඥාතින්ගෙන් සතුට වෙනවා. ඊළඟට අපි හුරතලුන්ගෙන් සතුට වෙනවා. මෙහෙම බන්ධන හට ගන්නවා. හැබැයි වෙන්වී යාම කියන එක එනකොට ඒ වෙන්වී යාම ඉස්සරහා අපි හැමෝම අඬනවා. ඒ ඇඬීම උපමා කරනවා හරියට අහසේ පායපු හඳ ඉල්ලලා අඬන පොඩි එකෙක් වගේ. අහසේ රවුමට ලොකුවට හඳ පායලා තියෙනකොට නොතේරෙන දරු පැටව් අම්මාට කන්නලව් කර කර අඬනවා. බෙරිහන් දිදී අඬනවා අර අහසේ තියෙන තඩි බෝලේ මට ඕනේ කියලා. ඒ ඉල්ලන්නේ හඳ. කවදාවත් ලබන්න බැරි හඳ චූටි සිඟිති දරු පැටව් නොතේරුම්කමට ඉල්ලනවා. ඒ ඉල්ලද්දී අම්මට කරන්න දෙයක් නැහැ. අම්මා ඉතින් නොඒක ආකාරයෙන් ඒ දරු පැටියාව නලව ගන්න ඕන.
මොකද හඳ කොහොම අරන් දෙන්නද? අවසානයේ දරු පෙටියා කොච්චර බෙරිහන්දිදී හිටියත් අහසේ පෑයූ හඳ අනුක්‍රමිකව ගමන් කරලා බැස යනවා. ඒ වගේ පින්වතුනි එකට ඉන්න අය හඳ බැහැ යනවා වගේ එකට ඉන්න අපි එක එක්කෙනා බැස යනවා. බැස යනවා කියන එක දැනගෙන ඉන්න ඕන. බැස යනවා කියන එක දැනගෙන හිටියොත් ශෝක නොකර ඉන්න පුළුවන්. ගින්නේ දවන්නේ සිත නැති දරකඩක් බඳු කුණු වී යන සිරුරක් පමණයි. මේ පිච්චෙන්නේ මගේ ස්වාමි පුරුෂයා නොවේ. මේ කුණු වී යන මලකුණක්. මෙය වැටකොට නෑයෝ කොච්චර වැළපුණත් මලකඳ නෑ කිසිවක් දන්නේ. එනිසයි මං ශෝක නොකට ඉන්නේ. එයා ඊළඟ උපත වෙත ගියා. එතකොට සක්දිවිඳු අවසානයට ඉන්න කෙනාට අවසානයට ඉන්න කෙනා දිහා නම් බලනකොට පේනවා ඇය අනිත් අය තරම් සැරසිලා නෑ. ඇය මේ පවුලේ සේවිකාව බව බාහිරින් බලපුවම තේරෙනවා. ඇගින් අහනවා මේ මිය පරලෝ ගිහින් ඉන්නේ ඔබේ ස්වාමියා. ඔබ දාසකම් කළේ මොහුටයි. ඔබට නම් සන්තෝෂ ඇති. මොහු මිය යාම සම්බන්ධයෙන් මොකද ඔබ දාසිය විදිහට මොහුගේ ගැහැට විඳින්න ඇති. එතකොට දාසි කියනවා නෑ. මේ මගේ ස්වාමියා හරි ගුණ සම්පන්න කෙනෙක්. ඔහු මට ආදරෙන් සැලකුවා. එසේනම් තී කුමක් නිසාද නොහඬා ඉන්නේ? තමන්ගේ ප්‍රිය ස්වාමියා මිය ගිහිල්ලා දාසිය ලෙස නුඹ කොහොමද ශෝක නොකරන්නේ? එතකොට කියනවා මගේ ස්වාමියාගේ වියෝව ගැන මට මෙහෙමයි හිතෙන්නේ. යථාපි බ්‍රහ්මේ උදකුම්භෝ බින්නෝ අපට්ටි සන්ධියෝ එවං සම්පදමේ වේතං යෝපේත මනුසෝචති. වතුර තියෙන කලගෙඩියක් බිඳුනට පස්සේ ආයේ කලය හදාගන්න බෑ. ඉර්දිමතෙක් කලය නැවත හදලා දුන්නත් මිය ගියාට පස්සේ මුකුත් බෑ. එර්දි බලේ තියෙන අයත් මැරී යනවා නම් මැරුණ කෙනෙක් වෙනුවෙන් මං ඇයිද හඬන්නේ? සාමාන්‍යයෙන් කලයක් බිඳී ගියාට පස්සේ තිබ්බ වගේ ආයෙ හදන්න බෑ කියනවා. එර්දි මැතිකුට නම් පුළුවන් වෙයි කියනවා තිබ්බ වගේ කලේ හදන්න. එර්දි මතෙක් බිඳිච්ච කලේ හැදුවත් මැරිච්ච කෙනෙකුට පණ දෙන්න බෑ කියනවා එර්දි මතෙකුට. ඇයි හේතුව? එර්දිමතාත් මැරෙන ස්වභාවයෙන් යුක්තයි. බලන්න පින්වතුනි ලස්සන. එර්දිමතාත් මැරෙන ස්වභාවයෙන් යුක්ත නම් මේ මගෙත් එක්ක එකට හිටපු කෙනෙක් මැරුණා කියන එක අద్භූත ආශ්චර්යමත් පුදුම සහගත එකක් නොවේ. මේ ලෝක ධර්මයයි. ඒ නිසා ඉතින් මම මොකට අඬන්නද? දාසි වුණත් ඥානේ. දාසි වුණත් තිබුණ නුවණ. ඇයි එහෙම කිව්වා? පින්වතුනි මේ ලෝකේ තුන්ලෝම ජයගෙන තුන්ලෝකාග්‍ර බවට පත්වී මහා කරුණාවෙන් ලෝ සතුන්ට ධර්මයේ දේශනා කරපු අපේ බුදුරජාණන් වහන්සේ දැන්නේ. ඒ බුදුරජාණන් වහන්සේද මේ ලෝක ධර්මයේ අනිත්‍ය ධර්මයේ ගොදුරක්ම වුණා. භාග්‍යතුන් වහන්සේ අනිත්‍ය ගැන මේ ලෝකයට දේශනා කළා. ඒ අනිත්‍ය ගැන අවබෝධයෙන්ම දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේත් සුදුසු කාලයේ පැමිණියාට පස්සේ මේ සිරුර අත්හැර දමා උන්වහන්සේ පිරිනිවුණා. ඒ අතීතයේ වැඩ හිටපු අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආදී මහෝත්තම රහතන් වහන්සේලා සුදුසු කල් පැමිණියාට පස්සේ මේ සිරුර අත්හැර පිරිනුවම් පවදාලා. මේ ලෝකයේ අතීතයේ දිහාට හැරි බලපුවම ධීර වීර රජවරු හිටියා. ඒ රජදරුවෝ මහා රාජ්‍ය පවත්වා කල් පැමිණියාට පස්සේ මිය පරලෝ ගියා. මහා උගත්තු හිටියා. ඒ උගතුන් මිය ගියා. අහස් ගමන් නැති එර්දිමතුන් හිටියා. ඒ අය මිය ගියා. හැමදෙනා ලොව මිය පරලෝ යනවා.
එසේ හැම දෙනාම මිය පරලෝ යනවා නම් අපිත් එකට ඉන්න අය අහිමි වෙනකොට ඒක අද්භූතයක් නොවේ. ඒ ලෝක ධර්මයයි. ඒ ලෝක ධර්මයක් හැටියට වටහාගත්ත කෙනෙක් කුමට නම් අඩන්ටද? ගින්නේ දවන්නේ සිත නැති දරකඩක් බඳු කුණු වී යන සිරුරක් පමණයි. මෙය වටකොට නෑයෝ කොපමණ වැළපුණත් මල කඳ නෑ කිසිවක් දන්නේ. ඒ නිසයි මං ශෝක නොකොට ඉවසා සිටින්නේ මගේ ස්වාමියා ඊළඟ උපත වෙත ගියා. ඉතින් ඕන් ওই විදිහට මේ සක්දෙවිඳුට මේ අදහස් ටික මේ 5 දෙනාම කිව්වා. කිව්ව ගමන් සක්දෙවිඳු වේසි මාරු කරගත්තා. දේව වේසයෙන් පෙනී ඉඳලා කියනවා පින්වන්දි ඔහෙලා හැමෝම ඊටාම ඕනකමින් මරණය ගැන සිහි කරලා තියෙනවා. මරණය ගැන මනා අවබෝධයකින් ඉඳලා තියෙනවා. මරණ සති භාවනාව, මරණ සතිය වැඩිම කියන එක හොඳට කරලා තියෙනවා. ඒ නිසා මං හරි සතුටු වුණා. මං හරි සතුටු වුණා. ඔබේ නිවස අද ධනයෙන් පිරේවි. මාගේ දේවානුභාවයෙන් නිවසේ සියලු බඳුන් ධනයෙන් පිරේවි. ඒ ධනය මුල් කරගෙන හොඳට පින් කරගන්නට, හොඳට සිල් ආරක්ෂා කරගන්නට අපි හැමෝම මැරෙනවා කියලා අවවාද දීලා සක්දෙවිඳු නොපෙනී ගියා. ඉතින් ඒ වෙලාවේ මේ ලස්සන ජාතක පුවත, මේ ජාතක පුවතේ නම උරංග ජාතකය. මේ උරංග ජාතකය ශ්‍රවණය කළා අර පුත්‍ර වියෝවෙන් අඬා හිටපු තාත්තා. ඒ අම්මත් අහගෙන හිටියා. ඒ දෙන්නාට භාග්‍යතුන් වහන්සේ මధుර ස්වරයෙන් මේ ජාතකේ වදාරනකොට ඒට හිත ඇදී ගියා. ධර්මයේ කෙරෙහි හිත පහන් වී තිබුණා. භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ දේශනාව අවසානයේ ඒ දෙමව්පියෝ සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ජාතක කතාව අවසන් කළේ මේ විදිහට. එදා දාසී වෙලා ඉපදලා හිටියේ කුජ්ජුත්තරාව. දියණී වෙලා හිටියේ උප්පලවන්නාව. පුත්‍රයා වෙලා හිටියේ මිය පරලෝ ගියපු පුත්‍රයා වෙලා හිටියේ රාහුල තෙරුන් වහන්සේ. බ්‍රාහ්මණ බිරිඳ වෙලා හිටියේ කේමා බිසෝන් වහන්සේ. බ්‍රාහ්මණය වෙලා හිටියේ තථාගත රහත්තු මමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව අවසන් කළේ. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතයට බොහෝම සුන්දර අවවාදයක් මේ ජාතක පුවත ඇතුලේ ගැබ්බෙලා තියෙනවා. ජීවිතය ගැන හොඳින් තේරුම් ගන්න ඕන. ප්‍රිය වූ හැමදේම අපට වෙන් වී යන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිතර 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 සිහි කරන්ට. මං යම් දෙයකට ප්‍රිය කරනවාද, මං යම් දෙයකට ආදරය කරනවාද, ඒ හැම දෙයක්ම අහිමි වෙනවා කියන කාරණේ. එසේ සිහි කිරීම අපිට ප්‍රිය විප්‍රයෝගය කියන දුක්ඛයට මුහුණ දෙන්න ශක්තියක් වේවි. ඒ නිසා පින්වතුනි අපි හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕන මේ ලැබූ මනුස්ස ජීවිතේ ප්‍රිය වූ දේ අහිමි වෙවි ජරා මරණ උරුම කරගෙන අපි හැමෝම මේ මනුස්ස ජීවිතය අත්හරින්න තැනට ඇදෙමින් ඉන්නවා. ඒ නිසා නොපමාව පින් කරගත යුතුයි. ඒ වගේම මේ අර්ථවත් දහම් පද අහන්ට ලැබිච්ච ජීවිතේ හොඳට ධර්ම ඉගෙන ගත යුතුයි. එසේ ධර්ම ඉගෙනගෙන අපටත් මේ ලැබුණු බුද්ධ ශාසන දායාදය අපේ ජීවිතයට ਸਰව ප්‍රකාරයෙන් රැකවරණයක් බවට පත් කරගන්නට, මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ උදා කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වූ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ගෞතම ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයෝ 2020 මැයි මාසේ 27 වන දින මිය පරලෝ යන්ට යෙදුනා වූ දෙල්මෑල්ල පාර ඈගල්ඔය බුලත් සිංහල යන ලිපිනේ පදිංචිව සිටි පින්වත් MD පියදාස පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා
අනුමෝදන් වෙත්වා ඒ පියාණන්ගේ පරලෝ ජීවිතය අපගේ පුණ්‍යානුමෝදනාවෙන් ඒකාන්ත වශයෙන්ම සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. අද දායකත්වයේ දරන පින්වත් යූ.ඩී. සුමනාවතී මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපවත් වෙත්වා. මේ දුක්ඛිත සංසාර ගමනින් අපගේ ඥාතීන් නිදහස් වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. දායකත්වයන් දරන දෙල්මෑල්ල පාර ඈගල්ඔය බුලත් සිංහල යන ලිපිනේ පදිංචි පින්වත් යූ.ඩී. සුමනාවතී මහත්මියටත් පවුලේ දූදරු සියලු දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාටත් මේ සියලු පින් එකලෙසම අනුමෝදන් වෙත්වා. ධර්ම දානමේ පිනේ ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය ඒ සියලු දෙනාට සැලසිලා සියලු දෙනා කරන කියන රැකී රක්ෂා ආදී කටයුතු, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඒ සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ පින්වතුන්ලාගේ ජීවිතයේ දිනෙන් දින දියුණු වෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ පින් කරගෙන සුවසේ දහම්මග දියුණු කරගන්නට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාට, සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.